කියලා හිතාගෙන ඇන්දේ නැහැ. හැබැයි නම් තුන අපි පස්සේ ඉගෙන ගත්තා. ෆ්ලෝ chart ඇදලා මේ නම් තුන ඉගෙන ගත්තා. මුලින්ම ඕඩර් එකට යනවා. ඊළඟට සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ටින් නැත්තම් අපි මේකෙදි ඩිසිෂන් ගත්තා. තීරණ ගත්තා. තීරණ ගැනීම සිදු කළා. ඊළඟට ordering selecting and මොකද ආයි පුනර්කරණය රිපීටේෂන් එක. ඔන්න ඔය කොටස් තුන තමයි අපි කොටස් තුන යටතේ තමයි ගිය සතියේ මම කතා කළේ. පාඩම කතා කළේ ගිය සතියේ මේ කොටස් තුන යටතේ. හරි. අද මම ආයේ උදාහරණයක් මතක් කරනවා. ඇල්ගොරිතම් එකක්. ඒ කියන්නේ අපි ෆ්ලෝ chart එකක් බලමු. කාසියක් දානවා. සම්භාවිතාව පාඩම කරලා තියෙන්නේ කවුද මෙතන? 8 වසර 9 වසර සම්භාවිතාව කියලා යන්නේ තියෙන්නේ. ළමයි සම්භාවිතාව ඉගෙනගෙන තියෙන්නේ. ඔව් සර්. probability and statistics සම්භාවිතාව. මට කියන්න මෙන්න මම ගන්නවා coin එකක් කාසියක්. මේ කාසියේ දෙපැත්තක් තියෙනවානේ. මේ දෙපැත්තේ මොනවද තියෙන්නේ සඳහන් කරමු. අපි ගණිතයේදී හදන්නේ අගය සහ සිරස. සිරසයි අගය හෙඩ් එකයි ටේල් එකයිනේ. හෙඩ් එකයි ටේල් එකයි. ඔන්න මම ගන්නවා කාසියක් උඩ දානවා. කාසියක් උඩ දාලා හෙඩ් එක වැටුණොත් මම ඊළඟ මැච් එකට යනවා. ටේල් එක වැටුණොත් ඊළඟ මැච් එකට යන්න බෑ. නැවත උඩ දාන්න වෙනවා. ඔන්න ඔය වගේ වැඩසටහන. කාසියක් ගන්නවා. නැත්තම් ඕගොල්ලෝ සූදු ගන්න ගත්ත කියලා හිතන්නකෝ. මොනාරි සූදුවකට ලෑස්ති වෙනවා. කාසියක් ගන්නවා උඩ දානවා. හෙඩ් එක වැටුණොත් ඊළඟ ලෙවල් එකට යනවා. ඒ කියන්නේ දිනු. ටේල් එක වැටුණොත් අගය වැටුණොත් පරාදයි. ඔය වගේ වැඩසටහනක් ගන්න දුන්නොත් කොහොමද කරන්නේ නා? ෆ්ලෝ chart එකේ. ඉස්සරහ ලියන්නකෝ. ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉන්න ෆ්ලෝ chart එකකින්. ඊට පස්සේ මට පොත පෙන්නන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. කාසියක් උඩ දැමීමට අදාළ ගැලීම් සටහන දක්වන්න. ගැලීම් සටහන අඳින්න හරි දක්වන්න හරි. අඳින්න. මුල්ම චූටි ප්‍රෝග්‍රෑම් එකක් අඳින්නකෝ. toss a coin. අපි මේ ධාතු කැටයට අදාළව ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වද ළමයි? ඔව් සර්. ධාතු කැටයකට ලිව්වනේ. ආයෙනම් මේක ගේමක් නෑ. ධාතු කැටයට අදාළව ලියනවා නම් මේක ගේමක් නෑ. සනොත්ත තේරෙනවා නම් අඳින්න සනොත්. අනිත් අයට නම් කොහොමත් පුළුවන් වෙන්න ඕනේ. විනාඩි 2යි දෙන්නේ ඉක්මනට අඳින්න. හරි. ඇඳපු අය ඉන්නවද? ඇඳපු අය පෙන්වන්න බලන්න. කාසියක් උඩ දැමීමට අදාළ ගැලීම් සටහන අඳින්න. අපි කන්ඩිෂන් එක කිව්වේ මොකද්ද? කොන්දේසිය හෙඩ් එක වැටුණොත් ඉදිරියට යනවා. ටේල් එක වැටුණොත් ආයෙ උඩ දානවා. ඕකයි කොන්දේසිය අපේ. සිරස වැටුණොත් කොන්දේසිය වෙන්නේ හෙඩ්. සිරස වැටුණොත්
සිරස වැටුණොත් ඉදිරියට යනවා ටේල් එක වැටුණොත් අගේ වැටුණොත් ආපසු උඩ දානවා ආයේ කාසිය මේ ගන්නවා කොයින් එක ආපසු උඩ දැමීම හරි ඇඳපු කෙනෙක් ඉන්නවද ඇඳපු කෙනෙක් පොත පෙන්නන්න සඳනි ඇඳද සර් තව එකයි තියෙන්න අඳින්න. හොඳයි පිබවි ඇඳද ෆාතිමා ඇඳද සර් තාම අඳින්න. තාම ඔනෙත්‍රා හරි අඳින්නකෝ ඔයාලට මේ වෙනකොට 7 8 6 7 8 වසර 3ටම අදාළ ප්‍රෝග්‍රෑම්ස් ලියලා තියෙන්නේ. දැන් 9 වසරට අදාළ ප්‍රෝග්‍රෑම්ස් ලියන්න කලින් තමයි ඔයාලට ඔය පොඩි ටෙස්ටිං දෙන්නේ. අර කලින් පන්තිවල වැඩසටහන් ප්‍රෝග්‍රෑම්ස් ලියා ගන්න බැරුව දැන් එකවර හිතා ගන්න බැරි වෙනවා 9 වසරට අදාළ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න දුන්නොත්. එකවර ලියන්න දුන්නොත් හිතා ගන්න බැරි වෙනවා. ඒකයි මුල සිට ඉගෙනනවා. ඉවරද? ඉවරද ළමයි? ඉවර කෙනෙක් පොත පෙන්නන්න. සනුත් ඇන්දද? තාම නැහැ. ඉක්මනට හරි අපි බලමු ප්‍රෝග්‍රෑම් එක අපි බලමු ඔයාගේ මේක විතරයි පේන්නේ මේ virtual background එක විතරයි පේන්නේ සඳනිගේ පොත පේන්නේ virtual background එකයි එයාගේ මූණයි විතරයි පේන්නේ හරි අපි බලමු මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ ප්‍රොජෙක්ට් සටහන ඩබල් ක්ලික් කරලා හරි අයිකන් එක ස්ටාර්ට් කරන්න ඕනේ අයිකන් එකට අපි ඩබල් ක්ලික් කරාමනේ මේක වැටෙන්නේ ඉන්න හරි ගොඩක් ඒවා හරි ඔව් ඔනෙත්‍ර කියන්න කරාද ඔනෙත්‍ර ඔය පොතේ තියෙන එකම නේද ලියලා තියෙන්නේ පොත බලාගෙන ඒකම ලියලා තියෙනව නේද මම ඒක නෙමෙයි වැඩසටහන දුන්නේ මම දන්නවනේ පොත බලාගෙන ලියනවා කියලා ඒ හන්දම වැඩසටහන වෙනස් කරා හරි හරිද හරි එහෙනම් මුලින්ම ස්ටාර්ට් කරනවා ඊළඟට වෙන්න ඕනේ මොකක්ද ඉන්පුට් එකක්ද ප්‍රොසෙස් එකක්ද දෙන්න ඕනේ මට කියන්න ඉන්පුට් එකක්ද ප්‍රොසෙස් එකක්ද අපි දෙන්න ඕනේ දැන් අපිට කාසියක් අපි ඉන්පුට් කරන්න ඕනේද මේ ප්‍රෝග්‍රෑම් එකට අපි කොහොමද කාසියක් නේ ගන්නෙ අවශ්‍ය නම් ඉන්පුට් එකක් විදියට කාසියක් දෙන්න පුළුවන් අතට ගන්නවා කාසියක් ඉන්පුට් කරනවා අතට කාසියක් ගැනීම ඊළඟට වෙන්න ඕනේ මොකද්ද ක්‍රියාවලිය මොකද්ද වෙන්න ඕනේ මේ ෆ්ලිපින් කොයින් ඒ කියන්නේ මේ කාසිය උඩ දානවා මේක තමයි අපේ ක්‍රියාවලිය
කාසිය උඩ දැමීම. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන ළමයි? දැන් කාසිය වැඩසටහන ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරලා අපි කාසිය කොයින් එක සිලෙක්ට් කරගත්තා. අතට ගැනීම කියන්නේ ඒක. ඊළඟට මේක උඩ දානවා. කාසිය උඩ දානවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? උඩ දැම්මම හෙඩ් එක වැටෙන්න ප්‍රතිඵලය පුළුවන්. පෙන්වීම. වැටෙන්නත් පුළුවන්. ඉන්න ඩිසිෂන් එකක් ගන්නවා. උඩ දැම්මම අපිට හරි. කාසිය උඩ දැම්මට පස්සේ ඩිසිෂන් එකක් ගන්න කලින් අපිට හම්බ වෙනව දෙයක්. මොකක්ද ළමයි? අවුට්පුට් එක. අවුට්පුට් එකක් හම්බ වෙනවා. මොකක් හරි අවුට්පුට් එකක් හම්බ වෙනවා. අපි මේ අවුට්පුට් එක සඳහන් කරන්න ඕනේ. අපි හොඳට හිතන්න ඕනේ. කාසිය උඩ දැම්මට පස්සේ අවුට්පුට් එකක් ලැබෙනවා. මොකක්ද අවුට්පුට් එක? අවුට්පුට් එක ප්‍රතිඵලය ලැබෙනවා. ඒ කියන්නේ සිරස හෝ අගය ලැබීම. ඊට පස්සේ මොකද කරන්නේ ළමයි? ඩිසිෂන් එකක් ගන්න ඕනේ. දැන් ගන්නවා ඩිසිෂන් එකක්. දැන් තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ. මොකද්ද ඩිසිෂන් එක? සිරස ඩිසිෂන් එක ලැබෙන්න. මොකක්ද? මේකේ සිරස නම් if එකක් දාමු. if එකක් දැම්මම කාසිය ඉදිරිය හෙඩ් එක පිළිතුර කියලා අපි ගමුකෝ. පිළිතුර සිරස නම් පිළිතුර සිරසද? yes. නැත්නම් අපි no එකක් ගමුකෝ. පිළිතුර no නම් මොකද කරනවා කිව්වේ? ආයි ස්ටාර්ට් එකට යන්න. ආයි ස්ටාර්ට් එකටද යන්නේ පුතේ. දැන් අපි කාසිය අරගෙන ඉවරයි. කාසිය උඩ දැමීම ගන්න. උඩ දාන්න යන්නේ කාසිය. කාසිය උඩ දාන්න යන්නේ. ඒක තේරුණාද කට්ටියට? ඔව් සර්. අනිත් අයට තේරුණාද? තේරුණා සර්. හරි. ඔන්න පිළිතුර no වුණොත් තමයි ආයෙ උඩ දානවා කිව්වේ. yes වුණොත් මොකද වෙනවා කිව්වේ? ඉදිරියට කරගෙන යන්න. next step එකට යනවා. අපි දන්නේ නැහැ next step එක. next step එකට යනවා. next step එක අපිට මොකක්ද කියලා කිව්වේ නැහනේ. එහෙනම් program එක මොකද වෙන්නේ? end next වෙනවා. step එකට යන්න නැති අපිට කිව්වේ නැති නිසා අපි program එක end කරනවා. නවත්තනවා. මේ වැඩසටහන නවත්තනවා. වැඩසටහන අපි නවත්තලා දානවා. තේරෙනවද කට්ටියටම? මේක පහලට අඳින්න. ඔයාලගේ අඩුපාඩුකම් තියෙනවා නම් මේ හදාගන්න. හරිද? හරි සර්. අනිත් අය අඳගත්තද? ඔව් සර්. හරි. තව උදාහරණයක් දෙන්නම්. අපි ධාතු කැටි යන්නනේ. අපි ධාතු කැටේ යන්නේ මේ ඒ කියන්නේ ධාතු කැටේ දෙන්නෙක් අතර ධාතු කැට ගැහුවොත් මේ වැඩියගේ આવොත් දිනන එක්කෙනාට නේද ප්‍රෝග්‍රෑම් එක ලියුවේ. එක්කෙනෙකුට 15 આવොත් එක්කෙනෙකුට 18 આવොත් 18 ආපු කෙනා දිනුම් කියලා නේද අපි ප්‍රෝග්‍රෑම් එක ලියුවේ. ඔව් සර්. අද අපි මේවා මේ කරලත් බලන්න ඕනේ ස්ක්‍රැච් වලින්. හරි. මේ වගේ ප්‍රායෝගික දෙයක් බලමුකෝ අපි ඊළඟට ප්‍රායෝගික වැඩසටහනක් බලමු. මෙන්න මෙතන මම අඳිනවා ලිඳක්. මෙන්න අඳිනවා ලිඳක්. මෙන්න ලිඳේ අර බාල්දි දෙක දාලා විතර කොක්කක් ගහලා තියෙනවා. මේ හරහා ගහනවා බටයක්. බටයට සම්බන්ධ කරනවා මෝටරයක්. මෙන්න මෝටරයක්. මෝටරය හරහා මෙතන ටැංකියකට වතුර පුරවනවා. මෝටරය හරහා ටැංකියකට වතුර පුරවනවා. හරි. මෝටරයක් හරහා ටැංකියකට වතුර පුරවනවා. අපට ඕන වෙනවා වැඩසටහනක් නැත්නම් අපි මේක දැන් මැනුවල් නේ කරන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර නම්.
ඔයාලගේ ගෙදර මෝටරේ ගහලා වතුර උතුරද්දි මොකද කරන්නේ? ඔයගොල්ලෝ ගිහිල්ලා මෝටරේ ස්විච් එක ඔෆ් කරනවනේ. මෙතන ස්විච් එකක් තියෙනවා නම් ස්විච් එක ඔෆ් කරන එකනේ ඔයගොල්ලෝ කරන්නේ. එතකොට මේක උතුරන එක නවතිනවා. දැන් කරන්නේ අපි මේකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ. වැඩසටහනක් ලියලා ඒ වැඩසටහන ඔයාලා ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා මයික්‍රෝ කන්ට්‍රෝලර් ආඩිනෝ කියලා. අන්නේ ආඩිනෝ වලට ප්‍රෝග්‍රෑම් කරන්න. ප්‍රෝග්‍රෑම් කරලා ඒක අපිට පෙන්වන්න තියෙනවා. ඒක ප්‍රැක්ටිකලිව ප්‍රායෝගිකව ඒ සර්කිට් එක ගහලා ඩිසයින් එක පෙන්වන්න තියෙනවා. ඒ සඳහා දැන් මේක ප්‍රැක්ටිකලිව කරන්න යන්න කලින් අපි මේක වැඩසටහන ලියන එක තමයි මේ ඉගෙන ගන්න. එහෙනම් අපි ගමු මෙන්න ටැංකිය වතුර මට්ටම කියලා. මෙන්න මේකයි වතුර මට්ටම. එහෙනම් මේ වගේ ප්‍රැක්ටිකල් සිටුේෂන් එකකට ගැලපෙන්නේ මොකක්ද ළමයි? වතුර මට්ටම තියෙනවා නම් වතුර සම්පූර්ණයෙන්ම තියෙනවා නම් ස්විච් එක මොකද වෙන්න ඕනේ? ඔෆ් වෙනවා. ස්විච් එක ඔෆ් වෙන්න ඕනේ. ටැංකියේ වතුර මට්ටම අඩු වෙලා නම් ඔන්න ස්විච් එන්න. එක ඔන් වෙන්න ඕනේ. හරි. අපි කියමු වතුර මට්ටම මෙතනට තියෙනකොට ලීටර 200යි. මෙතන තියෙද්දි ලීටර 1000යි. අපි මේ වැඩසටහන ලියන්නේ ළමයි ලීටර් 400ක් වෙනකොට වතුර ලීටර් 400ක් ටැංකියේ තියෙද්දී අපට පෙන්නනවා මෙතන අපි දැන් සර්කිට් එකක් හදනවානේ. මෙතන දැන් සර්කිට් එකක් හදනවා. මේ සර්කිට් එකේ බල්බ් තුනක් පෙන්නනවා. අපි දැන් සර්කිට් එකක් හදනවා මේ ප්‍රැක්ටිකල් සිනාරියෝ එකට මේ ප්‍රායෝගික දෙයට. මෙන්න මේකේ රෙඩ් බල්බ් එක පත්තු වෙනවා. රතු බල්බ් එක පත්තු වෙනවා වතුර ලීටර් 200ට අඩු වුණොත්. රතු පත්තු වෙන්නේ කොහමද? වතුර මට්ටම 200 ලීටර් වලට වඩා අඩු වුණා. කොළ පත්තු වෙනවා ඊළඟට මේ කොළ බල්බ් එකක් තියෙනවා. කොළ එක පත්තු වෙනවා ලීටර් 400ක් වෙනකොට. ලීටර් 400ක් මට්ටමකට වඩා වැඩියෙන් තියෙනවා නම් ලීටර් 400ට වඩා ටැංකියේ වැඩිපුර තිබුණොත් කොළ පත්තු වෙනවා. කහ පත්තු වෙනවා නැත්නම් මම මේක කහ කියලා ගන්නම්. අර මාර්ග සංඥාවේ වගේ කහ බල්බ් එකක් තියෙනවා. වතුර ලීටර් 800ට වැඩි නම් වතුර ලීටර් 800ට වැඩි නම් අපිට පෙන්නනවා කොළ බල්බ් එකක්. ඔන්න එක කොන්දේසියක් ඔයාලට වැඩසටහන ලියන්න ඕන. අනිත් කොන්දේසිය මම දෙනවා. අනිත් කොන්දේසිය තමයි මොකක්ද? වතුර මට්ටම 200ට ආවට පස්සේ ස්විච් එක ඔන් වෙන්න ඕන. ඒ කියන්නේ මොන බල්බ් එක පත්තු වෙද්දිද ස්විච් එක ඔන් වෙන්න ඕනේ ඔටෝ? රතු පාට බල්බ්. රතු පාට බල්බ් එක පත්තු වෙනවා නම් ස්විච් එක ඔන් වෙන්න ඕනේ. 200යි ලීටර් වලට වඩා අඩු වෙනවා නම් ස්විච් එක ඔන් වෙන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රොනික්ස් එක යන්නේ ළමයි මේක. මේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න ඉලෙක්ට්‍රොනික් සර්කිට් එක ගහන්න කලින් ප්‍රෝග්‍රෑම් එක හිතනවා. ඊළඟට වතුර මට්ටම ලීටර් 1000කට ආවට පස්සේ ලීටර් 1000ට සමාන වුණාම තමයි මේ ස්විච් එක ඔෆ් වෙන්නේ. ඔයාලට දැන් ප්‍රායෝගිකව මේක තේරෙනවද ප්‍රශ්නේ? මම බෝඩ් එකේ ඇඳපු ප්‍රශ්නේ ගැන අදහසක් ආවද ඔලුවට? ඔව් සර්. අනිත් කටේට තේරුණාද? ඔනෙත්‍රා ෆාතිමා තේරුණාද? විභවි තේරුණාද? ඔව් සර් තේරුණා. සනුත්‍ර තේරුණාද මං කියන්න ප්‍රශ්නේ? ටැංකියක් ගහලා තියෙනවා, ලිඳක් තියෙනවා. ලිඳට මෝටරයක් ගහලා තමයි ටැංකියට වතුර පුරවන්නේ. ටැංකියේ වතුර මට්ටම
ලීටර් 200ට වඩා අඩු වුණාම රතු බල්බ් එකක් පත්තු වෙන්නේ. වතුර මට්ටම ලීටර් 400ට වඩා වැඩි නම් ලීටර් 400ට වඩා වැඩි නම් කහ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. ලීටර් 800ට වැඩි වුණොත් ප්‍රශ්නයක් නැහැ. කොළ බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕනේ. එලෙසම ලීටර් 200ට වඩා ටැංකියේ වතුර අඩු වෙනවත් එක්කම රතු බල්බ් එක පත්තු වෙලා මොකද්ද වෙන්න ඕනේ? ස්විච් එක ඔන් වෙන්න ඕනේ. ස්විච් එක ඔන් වුණ ගමන් ආයෙ වතුර ගිහලා ටැංකිය මොකද වෙන්නේ ළමයි? ස්විච් එක ඔන් වුණ ගමන් ආයෙ මේ විදේ වතුර ටික යනවා. ගිහලා මොකද වෙන්නේ? ටැංකිය කියන්න. නම්බර් ස්විච් එක ඔෆ් වෙනවා. ඔව් ටැංකිය පිරෙන්න ගන්නවා. ටැංකිය පිරෙනකොට මේ පාට මොකද වෙන්න පුළුවන්? දැන් ලීටර් 200ට අඩු වුණාමනේ ආයෙ වතුර යන්නේ. එතකොට ලීටර් 200ට අඩු වෙනවා. දැන් ලීටර් 500ක් වගේ වෙනවා ආයෙ. වතුර පිරෙනවා. එතකොට මොන බල්බ් එකද පත්තු වෙන්න ඕනේ? බල්බ් එක කහ. දැන් ඔහම ගිහිල්ලා ලීටර 900කට වගේ එනවා. ඒත් මොන බල්බ් එකද පත්තු වෙන්න ඕනේ? ලීටර් 900ක් වුණොත් කොළ පාට බල්බ් එක පත්තු වෙන්න ඕනේ. දැන් ළමයි ලීටර් 1000ක් වුණ ගමන් මොන බල්බ් එකද පත්තු වෙලා තියෙන්නේ? ස්විච් ඔෆ් වෙනවා. ඒත් කොළ පාට බල්බ් එක පත්තු වෙලාම තියෙන්න ඕනේ මෝටරේ ඕෆ් වෙන්න ඕනේ. තේරුණාද? දැන් මෙන්න මේ ප්‍රායෝගික ප්‍රශ්නෙට ගහන්නලු ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මේ ඔයා ලියන ප්‍රෝග්‍රෑම් එක ඔය විදියට ඔය හිතලා ගහන ප්‍රෝග්‍රෑම් එක අපි ඊළඟ පාඩමේදී Arduino board එකකට ප්‍රෝග්‍රෑම් කරනවා. හරි? හරි. මේක අඳින්නකො. මම විස්තරය කියන්න. අඳින්නකො. ඉක්මනට අඳින්න. ඔයාලගේ ගෙදර මේ Arduino kit තියෙන කට්ටිය ඉන්නවද? ගෙවල් වල දැනට කරන කවුරු හරි ඉන්නවද? ඔව් සර්. කවුද මෙයා කරනවද? සනිතු කරනවද? සර් මම කරලා තියෙයි. කරලා තියෙනවා හරි. Arduino එකකින් ගහමු. ඔයාට එනම් මේක ලියන විදිය තේරෙනවා ඇති මේ Arduino ලියනවා. මොනවද ඔයා පාවිච්චි කරන ලැන්ග්වේජ් එක? C ද C sharp ද මොනවද? සනොත් පාවිච්චි කර භාෂාව මොකද්ද? හරි මේක ඇඳගෙන ඉවරද? ඉක්මනින් ඇඳගන්න. මම ප්‍රශ්නේ දෙනවා. මේ ටැංකිය ඇඳලා කොන්දේසි ටික ලියාගත්තා. ටැංකිය ඇඳලා කොන්දේසි ටික ලියාගත්තා. හරි ලියාගෙන ඉවරද? ඔව් සර්. හැමෝම ඇඳගත්තද මේක? මේ කියන ටික ලියාගත්තද?
තමයි සඳනි ලියාගෙන ඔනෙත්‍ර විභවි තනුලි හරිද සාමාන්‍ය සර්. ඉක්මනට අඳේ විභාගෙදී ඔයාලට හම්බෙන්නේ ඔය වගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔය වගේ හිතන්න ඕන එකක්. අර චූටි චූටි ප්‍රෝග්‍රෑම් දෙන්නේ අපි පුරුදු වෙන්න හදපුවා. ඔය වගේ ප්‍රායෝගික ගැටලුවක් දෙන්න. හරිද ළමයි? පාතිමා හරිද? විභවි අනෙත්‍ර හරිද? හරිද? හරි ලියන්න. රූපයේ දැක්වෙන්නේ ලිඳකින් මෝටරයක් හරහා ටැංකියකට වතුර පුරවන ආකාරයයි. ටැංකියකට වතුර පුරවන ආකාරයයි. ටැංකියකට වතුර පුරවන ආකාරයයි. ටැංකියකට වතුර පුරවන ආකාරයයි. එහි කොන්දේසි ඉහත දක්වා ඇත. මෙය ප්‍රායෝගිකව සිදු කිරීමට අවශ්‍ය ගැලීම් සටහන අඳින්න. ඔගොල්ලෝ පොතේ අඳින්න එපා. කොලයක් අරගෙන රෆ් කොලයක් අරගෙන අඳින්න. පොතේ කෙලින්ම අඳින්න එපා. රෆ් ෂීට් එකක් අරගෙන මොකක් හරි A4 එකක් හරි ආප් ෂීට් එකක් හරි මොකක් හරි කටුකොලයක් අරගෙන ඒකේ අඳින්න බලන්න. හිත අඳින්න. ඇඳලා පොත පෙන්නන්න ඉක්මනට.
ඇඳපු අය ඉන්නවද? ඇඳපු අය ඉන්නවද? සනුත් ඇඳද? තාම අඳිනවා සර්. තනුලි ඇඳද? තාම නෑ සර්. දැන් මම වුණත් ඕක එකවර අඳින්නේ නෑ ළමයි. හිත ටික ටික හිතයි අඳින්න ඕනේ. දැන් ඕක ප්‍රොබ්ලම් එකක්. ප්‍රොබ්ලම් සෝල්වින් එක තමයි කරන්නේ. ප්‍රොබ්ලම් සෝල්වින් එක කරද්දී කිසියම් තැනක අපි ගහලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්නයක් තිබුණොත් අපි ඇඳලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්නයක් තිබුණොත් අපි මොකද කරන්න ඕනේ? ලුක් බෑක් වෙන්න ඕනේ. ආපසු හැරිලා ඒ මේ ප්‍රශ්නෙට ආයෙ සොලියුෂන් එකක් හදන්න ඕනේ. කරනකොට තේරෙනවා වැඩසටහන් ටික. සඳනි ඇන්දද? තාම අඳිනවා සර්. ඔනෙත්‍රා පොත බලාගෙන පොතේ දාලා තියෙන අර චූටි ප්‍රෝග්‍රෑම් එක අඳින්න එපා. පොතේ නැහැ. ඔකේ පොතේ තියෙන මේ චූටි මෝටර් ස්විච් එකක් ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ලියුවොත් වැරදි. කොන්දේසි ගොඩක් තියෙනවා මේකේ. තමයි ඔයගොල්ලෝ හෝම්වර්ක් කියලා තිබුණේ නැහැ. දෙන්නයි මට හෝම්වර්ක් දාලා තිබුණේ. අනිත් අය අද දාන්න ඕනේ. හරිද? හරි. හිතමු දැන් ප්‍රෝග්‍රෑම් එක. මුලින්ම වැඩසටහන ආරම්භ කරන්න ඕන. වැඩසටහන ඔන්න ආරම්භ කරා. ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරපු ගමන් අපි මොකද්ද කරන්න ඕනේ ළමයි? දැන් වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. මේ වැඩසටහන ආරම්භ ගමන් පරීක්ෂා කිරීමක් කරන්න ඕනේ. මොකක්ද? ජල ප්‍රමාණය. ජල ප්‍රමාණය අන්න හරි. පරීක්ෂා කරන්න ඕනේ. ජල ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා අපි චෙක් කරගන්න ඕනේ. එතකොට පරීක්ෂාවක් කියන්නේ ප්‍රොසෙස් එකක්ද, ඉන්පුට් එකක්ද, අවුට්පුට් එකක්ද? පරීක්ෂාව. ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් එක. මොකද්ද ප්‍රොසෙස් එක? වතුර ප්‍රොසෙස් එක මොකක්ද ළමයි? චෙක් කරන්න ඕනේ මොකක්ද? ජලයේ පිරියත් ප්‍රමාණය. චෙක් කරනවා වෝටර් ලෙවල් එක. චෙක් කරනවා මොකක්ද? වෝටර් ලෙවල්. හරි. මොකද්ද සිංහලෙන් ජල මට්ටම පරීක්ෂා කරනවා. ජල මට්ටම පරීක්ෂා කරනවා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ජල මට්ටම පරීක්ෂා කරපු ගමන් එනවා වතුර ලෙවල් එක කවුද කියලා. වතුර ලෙවල් එක කවුද කියලා එනවා. අපි හිතමු අපි VG අකුරකින් හිතමු වතුර ලෙවල් එක x කියලා. VG අකුරකින් හිතන්න වතුර ලෙවල් එක x කියලා. දැන් ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ප්‍රොසෙස් එකෙන් පස්සේ මොකද්ද වෙන්න ඕනේද? වතුර ලෙවල් එකට අනුව මේ බල්බ් ටික පත්තු වෙන්න ඕනේ නේද? ඔව් සර්. වතුර ලෙවල් එකට අනුව බල්බ් ටික පත්තු වෙන්නත් ඕනේ. තව වතුර ලෙවල් එක 200ට වඩා අඩු වුණොත් ස්විච් එක ඔන් වෙන්නත් ඕනේ.
වතුර ලෙවල් එක 1000කට වගේ තියෙනවා නම් ස්විච් එක ඔෆ් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි චෙක් කරපු ගමන් කරන්න ඕනේ මොකක්ද? දැන් වතුර මට්ටම මැන්න ගමන් මොකද්ද ළමයි කරන්න ඕනේ? ගන්න ඕනේ පීරණයක්. පීරණය ගත්තා. මට කියන්න මේ බල්බ් තුනම පත්තු වෙලා වැඩක් තියනවද? නැත්නම් මේ ටැංකියේ ප්‍රොසෙස් එක වැඩ කරන්න ඕනේද? මේ ලීටර් 1000ක් නම් නෑ. ලීටර් 1000 නම් ස්විච් එක ආයෙ ඔන් වෙන්න ඕන නැහැ. බල්බ් එක මොන විදියටද පත්තු වෙලා තියෙන්න ඕනේ? බල්බ් එක මොන පාටින්ද පත්තු වෙලා තියෙන්න ඕනේ? කොළ පාටි. කොළ පාටින්. එහෙනම් අපි ඒ කොන්දේසිය ලියමු. x විශාලයි කීයද එහෙනම්? x විශාල හෝ සමානයි කීය නන්ද? ගණිතය කියන්න. 1000. x විශාල හෝ සමානයි 1000. විශාල හෝ සමානයි ලක්ම දන්නව නේද ඔයගොල්ලෝ? ඔව් සර්. හරි. x විශාල හෝ සමානයි 1000 නම් years නම් මොකද වෙන්න ඕනේ? ස්විච් එක ඔන් වෙන්න ඕනේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ප්‍රොසෙස් එකක් නැහැ. ප්‍රොසෙස් එක මොකක්ද? 1000ට වැඩිද? years. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ස්විච් එක ඔෆ් වෙලා තියෙන්න ඕනේ. ස්විච් එක ඔෆ් වෙලා තියෙන්න ඕනේ. තව මොකක්ද වෙන්න ඕනේ? ස්විච් එක ඔෆ් වෙලා තියෙනවා. තව මොකද්ද දෙයක් වෙන්න ඕනේ? කොළ පාට බල්බ් එක තියෙනවා. බල්බ් එක මොකක්ද වෙන්න ඕනේ? කොළ පාට. ඒ කොළ පාටට එන්න ඕනේ ස්විච් එකෙන් පස්සේද නැත්නම් මේකත් එක්ක සමාන්තරවද? සමානව. මේකත් එක්ක සමාන්තරවද ක්‍රියාවලිය වෙන්න ඕනේ නැත්නම් මේ ස්විච් එකෙන් පස්සේද? හිතන්න බලන්න. මොකද්ද සමග්ගේ උත්තරය? ස්විච් එක ඕෆ් වුණාට පස්සේද බල්බ් එක මේ වෙන්න ඕනේ නැත්නම් ස්විච් එක ඕෆ් වෙලා තියෙද්දිත් බල්බ් එක පත්තු වෙලාද? තනුලිගේ උත්තරය විභවි ඕෆ් වෙලා තියෙද්දිත් බල්බ් එක පත් වෙලා. අන්න හරි. ඒ කියන්නේ මේ ක්‍රියාවලි දෙකම වෙන්න ඕනේ සමගාමීව. එක ළඟ වෙන්න ඕනේ. එහෙනම් බල්බ් එක පත්තු වෙලා තියෙන දේ කියන්නේ මොකක්ද? බල්බ් එක පත්තු වෙලා කියන්නේ අවුට්පුට් එකක් නේ ළමයි. බල්බ් එක පත්තු වෙලා තියෙනවා කියන්නේ අවුට්පුට් එකක්. හරි? එහෙනම් මොකද්ද මෙතන years නම් තව කොන්දේසියක් වෙනවා. years උනොත් මොකද වෙන්නේ කොන්දේසිය? මොකද්ද වෙන්නේ? ඩිස්ප්ලේ වෙන්න ඕනේ මොකද්ද? නැත්තම් ඔන් වෙන්න ඕනේ කවුද? මොන ලයිට් එකද? green light. green එක. green light එක ඔන් වෙන්න ඕනේ. ඔන්න ඔය කොන්දේසිය හරි. ඊළඟ කොන්දේසිය බලන්න. 1000ට වැඩිද? දැන් yes නම් ඕක. ඊළඟට no නම්. ඔන්න no. 1000ට අඩුයි. ඊළඟට ආයෙ තීරණයක් ගන්න ඕනේ. මොකක්ද? ආයෙ තීරණයක් ගන්න ඕනේ. මොකක්ද තීරණය? ඊළඟ කොන්දේසිය බලන්න. වතුර මට්ටම 400 හරි 400ට මොකද වෙන්නේ? 400 හෝ 400ට වැඩි නම් මොකද්ද පත්තු වෙන්න ඕනේ? කහ බල්බ් එක. හැබැයි ස්විච් එක ඔන් වෙන්න පුළුවන්ද? ස්විච් එක ඔන් වෙන්න පුළුවන්ද? බැහැ. ස්විච් එකක් ඔන් වෙන්න දෙයක් නැහැ. එහෙනම් ඒකත් අවුට්පුට් එකක්. මොකක්ද? x වල අගය විශාලයි 400. හැබැයි කීයට වඩා අඩු වෙන්න ඕනේද? 400ට වැඩි නම් කහපත්තු වෙනවා. වතුර මට්ටම කීය වෙනකන්ද? ලීටර් 800. ලීටර් 800 වෙනකම්. එහෙනම් 800ට වඩා x වල අගය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. 400ට වඩා වැඩි මේ වගේ අසමානතා ලියලා තියෙනව නේද ගණන් පාඩමේ? ඔව් සර්. 400ට වඩා වැඩි වෙන්න ඕනේ x වල අගය.
800ට වඩා අඩු වෙන්න ඕන. අනිත් ළමයිනුත් අසමානතා ලියලා තියෙනව නේද මේ වගේ? ගණන් පාඩමේ කරලා තියෙනවද ළමයි? කරලා තියෙනවා සර්. තියෙනවද? සනුත් කරලා තියෙනවද? ෆාතිමා කරලා තියෙනවද? ඔව් සර්. එහෙනම් මෙන්න මේ ලෙවල් එකේ තියෙනවා නම් වතුර මට්ටම ඩිස්ප්ලේ වෙන්නේ කවුද? ඩිස්ප්ලේ වෙන්න ඕනේ මොකක්ද? අවුට්පුට් එක Yellow මොකක්ද light. බල්බ් එක? yellow right. yellow එක. on වෙන්න ඕනේ yellow එක. හරි. ඊළඟට ඔන්න මේක yes වුණොත් තමයි මේක උනේ. no වුණොත් මොකද වෙන්නේ ළමයි? no වුණොත් මොකද වෙන්නේ? decision එකක් ගන්න ඊළඟ ඕනේ. decision එක ගන්නවා. next decision එකට යනවා. මොකද්ද next decision එක? ලීටර් 200ට වඩා ඒක 200ට වඩා අඩුද කියලා. අඩු නම් x වල අගය අඩුයි 200. මම ලියපුවක හරිද බලන්න. x කුඩායි 200. හරිද මම ලියලා තියෙනවා. කියන්න. x කුඩායි 200 මම හරිද ලියලා තියෙනවා. කියන්න ළමයි. හරි මේක සර්. හරිද? x වල අගය 200ට වඩා අඩුයි. 200ට විශාල x වල අගය අඩුයි. x වල අගය 200ට වඩා අඩුද? ඔව්ද නැද්ද කියලා චෙක් කරනවා. 200ට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? රෙඩ් ලයිට් එක පත් වෙනවා. රතු ලයිට් එක පත්තු වෙන්නත් ඕනේ. ඒත් එක්ක මොකද වෙන්න ඕනේ? ස්විච් එක on වෙන්නත් ඕනේ. ස්විච් එක on වෙන්නත් ඕනේ. රතු ලයිට් එක ඩිටෙක්ට් වෙලා ස්විච් එක on වෙන්නත් ඕනේ. එහෙනම් yes වුණොත් මොකද වෙන්නේ? yes වුණොත් මට කියන්න ස්විච් එක on වෙලා තියෙනකොට රතු ලයිට් එක පත් වේවිද? නැත්නම් ස්විච් එක on වෙන ඉස්සලා රතු ලයිට් එක පත් වෙලා ස්විච් එක on වේවිද? කියන්න බලන්න. අපට කොන්දේසිය දුන්නේ ස්විච් එක on වෙන්න දුන්නේ වතුර මට්ටම 200ට අඩු වුණොත්. එලෙසම රතු බල්බ් එක පත්තු වෙන්න දෙන්නේ 200ට අඩු වුණාම. එහෙනම් මොකද වෙන්නේ? දෙකම එකම වෙලාවේ මේ විදියට සමගාමීව නේද වෙන්න ඕනේ. නේද? පැරලල් යන්න ඕනේ සමගාමීව වෙන්න ඕනේ. ඒ කියන්නේ කොන්දේසි දෙකක්. yes වුණොත් මොකද්ද? එකක් ස්විච් on වෙන්න ඕනේ. ස්විච් on වෙන්න ඕනේ. තව මොකද්ද? රෙඩ් ලයිට් එක පත් වෙන්නත් ඕනේ. ස්විච් on වෙන්න ඕනේ. අවුට්පුට් එක විදියට ඩිස්ප්ලේ වෙන්න ඕනේ. කවුද? රෙඩ් ලයිට් එක. රෙඩ් ලයිට් රෙඩ් ලයිට් එක. ස්විච් on වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔන්න yes නම් no නම් මොකද වෙන්නේ? no වුණොත් මොකද වෙන්නේ? මේක දැන් yes නම් නෙමෙයි වුනේ. no වුණොත් මොකද වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ? end end වේවිද? හරි. no එකට ඔහොම ඊට තියලා අනිත් පැත්ත බලමු. අනිත් පැත්තෙන් ඉවර නැහැ වැඩසටහන දැන් බලන්න ස්විච් එක on වෙලා තියෙන්නේ රතු බල්බ් එක පත් වෙලා තියෙන්නේ. දැන් ස්විච් එක on වුණ ගමන් ආයේ මොකද වෙන්නේ ළමයි? ස්විච් එක on වුණ ගමන් මොකද වෙන්නේ? වතුර ටික ආයේ පිරෙනවා. වතුර ටික පිරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වතුර පිරෙනවා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ නේද? වතුර පිරීලා වතුර මට්ටම ලිටර් 400යි 800යි අතර නම් මොකද වෙන්න ඕනේ? මේ බල්බ් එක මොකද වෙන්න ඕනේ? yellow light එක. අය කියන්නේ දැන් වතුර මට්ටම 400යි 800යි අතරට ආවම රතු බල්බ් එක on වෙන්න ඕනේද ආයේ? කියන්න. තේරුම් නැද්ද මං අහන්නේ දෙයක්? දැන් වතුර මට්ටම නැහැ. වතුර නැහැ. ඔන්න ලීටර් 200ට අඩු වුණා ටැංකිය. මෝටරේ ගැහුවා. මෝටරේ ඔටෝ ඔන් වුණා.
මෝටරේ ඔටෝ ඔන් වෙනකොට වතුර මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. වතුර මට්ටම ඉහළ යනවා. වතුර ආයෙ දැන් ඔන්න ටික පිරීලා මෙතනට ආවා. ඔන්න ලීටර් 400කට ආවා. ලීටර් 400කට ආවම වතුර ලීටර් 400කට ආවම මේ බල්බ් එක පත්තු වෙන්න ඕනේද? පත්තු වෙන්න ඕනේ කවුද ආයේ? කහ ලයිට් එකනේ. ඒක තේරෙනවද? ඔව් සර්. හරි. එහෙනම් ආයෙ බලන්න ඕනේ මොකක්ද? ස්විච් එක ඔන් වුණා. ස්විච් එක ඔන් වුණ ගමන් දැන් ආයෙ වතුර පිරෙනවනේ. ස්විච් එක ඔන් වුණ ගමන් වතුර පිරෙනවා. ආයෙ අපි තීරණය කරන්න ඕනේ මොකක්ද? ආයෙ අපි තීරණය කරන්න ඕනේ මොකද්ද? අලුත් වතුර මට්ටම. නේද? new water level එක. new water level. new water level. අපි අකුරක් දාමු ඒක y කියලා. අලුත් වතුර මට්ටම y කියලා හිතමු. එහෙනම් y වල අගය මොකද වෙන්න ඕනේ? y වල අගය ආවමද මේ බල්බ් එක ඕෆ් වෙන්නේ? y වල අගය 200ට වැඩි වෙනකොටම y වල අගය 201ක් වෙනකොටම මේ බල්බ් එක මොකද වෙන්න ඕනේ ළමයි? ඔෆ් වෙනවා. මේ බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ. 200ට වැඩිද? years ඊළඟට මොකද වෙන්න ඕනේ නම් මෙයා ඕෆ් වෙන්න ඕනේ. මෙයා ඕෆ් වෙන්න ඕනේ. කවුද ඕෆ් වෙන්නේ? බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ රෙඩ් එක. හරි? years උනොත්. no උනොත් මොකද වෙන්නේ? දැන් 200ට වැඩි. 200ට වැඩිද? කියන්න. 200ට වැඩි වුණොත් මෝටරේ ඔෆ් වෙනවද? ආයි වෝටර් ලෙවල් එක බලන්න. මෙයා යනවා. නෑ 200ට අඩු වුණොත් පොතේ. 200ට වැඩි වුණොත් 200ට වැඩි වුණොත් මේක no වුණොත් මොකද වෙන්නේ? දැන් 200 ඉඳලා අපි හිතමු 201 202 203 මොම ගිහිල්ලා 201ට ආපු ගමන් ආයේ ඩිස්ප්ලේ වෙන්නේ මොන බල්බ් එකද? 201ට ආපු ගමන් පත් වෙන බල්බ් එක කියන්න. yellow yellow එක පත් වෙනවා. එහෙනම් මොකද no වුණ ගමන් වෙන්නේ? no වුණ ගමන් මොකද වෙන්නේ? මේක පත්තු වෙනවා. ඊළඟට ආයෙ මොම යනවා. ටික වැඩි වෙනවා. අපට ඕන නම් මේකටම සම්බන්ධ නොකර අර ඔයාලට පුරුදු විදියට දැනෙන්කින් ලියන්න පුළුවන්. no වුණොත් මොකද වෙන්නේ? no වුණොත් කාර්යයන් දෙකක් වෙනවා. මොකක්ද එක කාර්යයක්? ඔයාලා දන්නවා no වුණ ගමන් මොකක්ද වෙන්නේ? on when off වෙන්න ඕනේ. on වෙන්න ඕනේ ආයේ yellow එක. on වෙන්න ඕනේ yellow එක. වතුර ලෙවල් එක 200ට වැඩි වුණ ගමන් on වෙන්න ඕනේ. ඊළඟට ආයෙ තීරණයක් ගන්න. ආයෙ තීරණයක් ගන්න වෙනවා. මොකක්ද තීරණය? කියන්න. ආයෙ තීරණයක් මොකද්ද? ඔන්න දැන් 200 ඉඳලා පිරීගෙන යනවා. 200 ඉඳලා පිරීගෙන යනවා. එහෙනම් කහ බල්බ් එක පත්තු වෙන්නේ ලීටර් කීය වෙනකන්ද? 400 400ද? කොන්දේසිය දුන්නේ කීයද කහ පත්තු වෙන්න? 400යි 800යි අතරනේ කහ පත්තු වෙන්න කිව්වේ. ආරසීයයි 800යි අතර කහපත්තු වෙන්න කිව්වේ. එතකොට මෙතන ප්‍රශ්නයක් ආවා. 400යි 800යි අතර කහපත්තු වෙන්න කිව්වා. දැන් වතුර මට්ටම 200ට වඩා අඩුයිද? ඔව් මෝටරේ ඔන් වුණා. ඔන්න දැන් 200ට වැඩි වුණා. 200ට වැඩි වුණා කියලා. මෙන්න මෙතන වැරදිලා තියෙනවා. මගේ කොන්දේසිය උනේ
400යි 800යි අතර නන්නේ කහ බල්බ් එක පත්තු වෙන්න කියලා දුන්නේ. 400යි 800යි අතර කහ බල්බ් එක පත්තු වෙන්න කිව්වා. වතුර මට්ටම 200ට වැඩි වුණා. තව කොන්දේසියක් මම බලන්න ඕනේ. තව කොන්දේසියක් බලන්න ඕනේ. වතුර මට්ටම දැන් පිරෙනවා. මගේ වැරදුනේ කොතනද? මෙන්න මෙතන වැරදුනේ. දැන් මෝටරේ ඔන් කරා වතුර 200ට අඩු වෙන හින්දා ඔන්න දැන් ආයෙ වතුර ටික ටික පිරෙනවා. ටික ටික පිරෙනවා. වතුර මට්ටම 200යි අලුත් වතුර මට්ටම 200යි 400යි අතර නම් අලුත් වතුර මට්ටම 200යි 400යි වෙනකම්ම බල්බ් එක මොන පාටද කියන්න. මෙතන හැටියට කහපත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. මට එතන වැරදුනා. මම මේ කොන්දේසිය මත තියාගත්තේ නැහැ. 400යි 800යි අතර වුණොත් තමයි කහපත්තු වෙන්න කියලා කිව්වේ. එහෙනම් 200යි 400යි අතර පත්තු වෙලා තියෙන්නේ කවුද බල්බ් එක? රෙඩ් එක. රෙඩ් එක පත්තු වෙලා තියෙන්න ඕනේ. මේ අතර නම් මේක ඩිස්ප්ලේ වෙලාම තියෙන්න ඕනේ රෙඩ් එක. ඒ කියන්නේ ඔන් වෙලා තියෙන්න ඕනේ රෙඩ් ලයිට් එක. මේක yes නම් no නම් ආයෙ තීරණයක් ගන්න වෙනවා. 200යි 400යි අතරද no. එහෙනම් ආයෙ තීරණයක් ගන්නවා මොකක්ද? වතුර මට්ටම 400යි 800ට ඇවිල්ලාද කියලා. වතුර මට්ටම 400යි 800යි අතර ඇවිල්ලාද කියලා. yes නම් මොකද වෙන්න ඕනේ? yellow yes උනොත් ආයෙ අර කහ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. yes උනොත් කහ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. මේ බල්බ් එක මොකද වෙන්න ඕනේ? off වෙන්න ඕනේ. ඒ බල්බ් එක off වෙන්න ඕනේ. ඒ කොන්දේසි දෙකම මට ලියන්න පුළුවන් ඕනේ. කොන්දේසි දෙකම මට ලියන්න පුළුවන්. අවුට්පුට් එකෙන්ම ලියමුකෝ. අවුට්පුට් එක වෙන්න ඕනේ off වෙන්න ඕනේ කවුද? off වෙන්න ඕනේ red එක. on වෙන්න ඕනේ yellow එක. on වෙන්න ඕනේ yellow එක. ඒක තේරුණාද? ඔව් සර්. අනිත් අයට තේරුණාද? ඔව් සර්. ඔන්න on උනා. දැන් ළමයි ආයෙ වතුර පිරෙනවා. දැන් මේක මේ yes නන්නේ මම ලියුවේ. ආයෙ ඊටත් වඩා වතුර පිරෙනවා. ඊටත් වඩා දැන් වතුර පිරෙනවා. ඊටත් වඩා වතුර පිරෙනවා දැන්. දැන් වතුර මට්ටම 800ට වැඩි වුණා. වතුර මට්ටම 800ට වැඩි නම් මොකද වෙන්නේ? පත්තු වෙන්න ගන්න ඕනේ කවුද? පත්තු වෙන්න ගන්න ඕනේ කවුද? යන්න. වතුර මට්ටම 800ට වැඩි නම් පත්තු වෙනවා කියන්නේ කවුද? green color එකනේ. හරි. ඔන්න green color එක පත්තු වෙන්න ගන්නවා. green color එක පත්තු වෙද්දී off වෙන්නේ කවුද? yellow light එක. yellow off, red off, green on. ඒක තේරෙනවද? on වෙනවා green එක. ඊළඟට off වෙනවා yellow එකයි red එකයි. off වෙනවා red එකයි yellow එකයි. දැන් මොකද උනේ? yes නම්. no නම් මොකද වෙන්නේ? මට දැන් ඉඩක් නැති. no වුණොත් මොකද වෙන්නේ? කියන්න. දැන් වතුර මට්ටම 800ට වැඩිද? ඔව්. ආයි බලත හැකි. 800ට වැඩිද? පත් වුණා මේක. දැන් මොකද වෙන්න ඕන? 800ට වැඩි නම් පත් වුණා. ඊළඟට ඒ සිද්ධා හදවන්න ඕනේ. no වුණොත් මොකද වෙන්නේ? දැන් 800 වතුර මට්ටම 800ට වැඩි. පත්තු වෙලා තියෙනවා රතු බල්බ් එක. ඊළඟට sorry 800ට වැඩි ඉඳ කොළ පාට බල්බ් එක පත්තු වෙලා තියෙනවා අනෙක් බල්බ් එක ඔෆ් වෙලා.
දැන් අපි හිතමු අලුත් වතුර මට්ටම 900යි කියලා. ඒත් පත්තු වෙන්න ඕනේ කවුද? green light එක. green light එක පත්තු වෙන්න ඕනේ. එතකොට yes කියන කොන්දේසියට. ඊළඟට වතුර මට්ටම ඔහොම ගිහිල්ලා නැවත තීරණයක් ගන්න වෙනවා. නැවත තීරණයක් ගන්න වෙනවා. 800ට වැඩිද? එතකොට මේකේ yes අකුරු දෙකක් යනවා නේද ළමයි? ඇයි 1000 කියන සංඛ්‍යාව 800ට වැඩිනේ. එතකොට තව yes එකක් වෙනවා. තව yes එකක් එනවා. මේ පැත්තට yes එකක් එනවා. මේ පැත්තට yes එකක් එනවා. දැන් මෙතනින් no වුණොත් මොකද වෙන්නේ? දැන් මේ වැඩසටහන no වුණොත් මොකද වෙන්නේ? වතුර මට්ටම 800ක් වෙලා නැහැලු. කියන්න. වතුර මට්ටම 800ක් වෙලා නැත්තම් මොකද වෙන්නේ? නැවත ඔන්න ඊළඟ yes එක මේක 800ක් වෙලා නැත්තම් මොකද වෙන්නේ ළමයි? නැවත ආයෙ මේවා චෙක් කරන්න වෙනවා. මෙන්න මේ කොන්දේසි වලට ආයෙ යන්න වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ යන්න වෙනවා. ආයෙ මේකට යන්න වෙනවා. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? ආයෙ රිපීට් වෙන්න වෙනවා. දැන් මෝටරේ වතුර පිරීගෙන යනවා. පිරීගෙන ගිහිල්ලා අපි හිතමු 799යි. 799 දී පෙන්නන්නේ මොන ලයිට් එකද? yellow light එක. yellow light එක. දැන් 800ට වැඩි වුණොත් තමයි green පත්තු වෙන්න කිව්වේ. 800ට අඩු වුණොත් ඒත් පත්තු වෙන්න ඕනේ කවුද එහෙනම්? මේක රිපීට් වෙනවනේ. yellow on වෙන්න ඕන. කොහොම ගියා? වතුර ලෙවල් එක 200ට අඩුයි. 200ට අඩු නම් ආයෙ ඔන්න වෙන්න ඕනේ red එක. හරි ඔන්න උතන රිපීටේෂන් එකක් වුණා. නැවත එකම දේ වුණා. මෙන්න තව කොන්දේසියක් ආවා. මොකක්ද? yes එක කොන්දේසියක්. මෙන්න තව yes කොන්දේසියක්. අනිත් කොන්දේසිය මොකක්ද? වතුර මට්ටම 1000 y වලගය විශාල හෝ සමානයි 1000. දැන් මොකද වෙන්නේ? අලුත් On වතුර green මට්ටම light 1000ට means ඇවිල්ලා. it මොකක්ද off වෙන්න ඕනේ? yes නම් switch එක. ස්විච් එක Switch off off. වෙන්න ඕනේ. ස්විච් එක off වෙලා ලයිට් එක මොන පාටද? green. green color එක පත් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් මේකේ කොන්දේසි දෙකක් ආයෙ පේනවා. කොහොමද ප්‍රෝග්‍රෑම් එකේ දිග? හිතපු තැන් කොහොමද අපි green එක on වෙන්න ඕනේ. ස්විච් එක off වෙන්න ඕනේ. ස්විච් එක. yes no නම් 1000ට නැත්තම් 1000ට වැඩි නැත්තම් මොකද වෙන්නේ දැන්? ආයෙ දැන් no වුණොත් 1000ට අඩු වුණොත් මොකද වෙන්නේ ළමයි? නැවතත් ආයෙ මේව පරීක්ෂා කරනවා. 1000ට අඩු නම් ආයෙ බලන්න. 800ට වැඩිද? එහෙනම් ආයෙ බල්බ් එක පත් වෙනවා. ආයෙ මේක රිපීට් වෙනවා. එකම තැන කරගෙනව වැඩසටහන. ඔන්න දැන් වතුර මට්ටම 1000ක් වුණා. ස්විච් එක off වෙනවා. ස්විච් එක off වුණාට පස්සේ මොකද වෙන්නේ? වැඩසටහන මොකද වෙන්නේ? end වෙනවා. වැඩසටහන end වෙනවා. මේ මගේ මෙතන ඉඩ නැති හින්දා මම මේක අස්සෙන් ලිව්වේ. මේ පුළුවන් නම් ඔයාලා මේ හරියෙන් ලියන්න. මගේ ඉඩ නැහැ. end වෙනවා. ඔන්න කැරකුණා. මෙන්න මෙතනත් දැන් අපිට no එකක් ආවා. වතුර මට්ටම 200ට වඩා අඩුද? නැහැ. නැත්තම් මොකද වෙන්නේ? ආයෙ මේව පරීක්ෂා කරනවා. ඔච්චරයි තියෙන්නේ. කොහොමද ප්‍රෝග්‍රෑම් එකේ දිග? තේරුණාද කට්ටියටම?
ඔව් සර්. විභාගෙදි දෙන්නේ ළමයි ඔය වගේ මට්ටමක ගන්න අඳින්න. මොකද 9 වසරේදී විතරයි ගැලීම් සටහන් අඳවන්නේ. 11 වසරේදී යන්තම් උඩින් ටච් කරන්න තියෙනවා. මේක තමයි O level විභාගෙට ආන්නේ. ඔයාලගේ එක්සෑම් එකට අහන්නෙත් 9 10 වසරේ. හොඳට තේරුම් අරන් අඳින්න. මම මේ ඉංග්‍රීසි වචන මේ වගේ මේ සංකේත දාලා ලිව්වේ පැහැදිලි වෙන්න ඕන හින්දා. නැත්තම් සිංහලෙන් ලිව්වනම් දිග්ගැසෙනවා තව. ඉක්මනට අඳින්න. සර් පොතේ අඳ ගන්නද? ඔව් මේක පොතේ අඳින්න පොතේ. දැන් හරිම ප්‍රෝග්‍රෑම් එක මේකනේ. මේක අඳින්න පොතේ. අර ඔයගලන්ට කොලේ අඳින්න කිව්වේ ඔයාලගේ අතින් වරදින හින්දා. නැත්තම් අපරාධින පොතේ කප කප මේ කරන්නේ. අලුත් වැඩසටහන පොතේ අඳින්න. ඉවරද? ඉවර කවුද? සනුත් කරකවල තැරියා වගේද තේරෙනවද? තේරෙනවා සර්. සනු තේරෙනවනේ හරි. නැත්තම් අර මේ පිට කලින් පොඩ්ඩක් හරි නොලෙජ් එකක් නැති වුණොත් කරකවල තැරියා වගේ වෙනවා. ඒ වගේ වැඩසටහනක් ලිව්වම. ඔනෙත්ලා තේරුණාද? විභවිත තේරුණාද? ඔව් සර් තේරුණා. ගෙදරදී ආයෙ සැරයක් ඇඳලා බලන්න ඔය වගේ වැඩසටහනක්. ඉවරද? ඔව් දැන් සර්. ඔය වැඩසටහනේ ඔයගොල්ලෝ රිපීටේෂන් පුනර්කරණය දකින්න ඇති. එකම දේ නැවත නැවත යෙදීම. ඊළඟට සීක්වෙන්ස් එක දැක්කා. ඕඩර් එක පිළිවෙලට ගියේ කියන එකද පිළිවෙල දැක්කා. ඊළඟට ඩිසිෂන්ස් ගත්තා, තීරණ ගත්තා. සිලෙක්ෂන් එක තීරණ ගත්තා. ඒ සියලුම දේ ඔය වැඩසටහනේ අන්තර්ගත වුණා. සියලුම දේ ඔය වැඩසටහන තුළ අන්තර්ගත වීමක් වුණා.
හරිද ළමයි? හරි සර්. අනිත් අයත් හරිද? හරි සර්. හරි. ඊළඟට ආයේ තියරි කොටසක් ඉගෙන ගන්න ඕනේ. විභවි සමුත් ඔනෙත්‍රා ඉවරද? ඉවරයි සර්. මකනෝ පාතිමා හරි නේද? පාතිමා මකන්නද? එකවා මරුම ප්‍රෝග්‍රෑම් එකක් තිබුණේ. හරි. ඊළඟට ළමයි ඔයගොල්ලෝ ඊයේ සතියේ ඉගෙන ගත්තානේ මේ මෙන්න මේ ක්‍රම තුන සිලෙක්ටින් එක ඉගෙන ගත්තා. ඕඩර් කියන එක ඉගෙන ගත්තා. ඇල්ගොරිතම් එකක කොටස් තුනක් තිබුණා මොනවද? ඕඩර් එක, පිළිවෙල ඊළඟට සිලෙක්ෂන් එක හරි ඩිසිෂන් හරි. සිලෙක්ෂන් නැත්තම් ඩිසිෂන් තීරණ ගැනීම තේරීම. තීරණ ගැනීම තේරීම. ඒකත් ඉගෙන ගත්තා. තේරීම් නැත්තම් තීරණ ගැනීම. ඊළඟට රිපිටේෂන් පුනර්කරණය ඉගෙන ගත්තා. මෙන්න මේ වැඩසටහන් ඔක්කොම දැන් අපි ප්‍රෝග්‍රෑම්ස් වල ඇඳලා මේ කියන දේවල් මාතෘකාව විදියට ගන්න ළමයි මෙන්න මේක නැවත මේක මාතෘකාව විදියට ගන්න. මේක ගැන ආයෙ ටිකක් ඉගෙන ගන්න. සිලෙක්ෂන් එක තේරීම් කොටස් තුනක් ඉගෙන ගන්න තියෙනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම්ස් ලියලා තියෙන්නේ මම මේ කියන දේවල් තේරෙවි එතකොට. මුලින්ම තියෙනවා සරල තේරීම්. ඒවට අපි කියනවා simple selection කියලා. simple selection ලියා ගන්න. simple selection අංක 2 multiple selection ඒවට සිංහලෙන් කියනවා බහු කොන්දේසි කියලා. බහු කොන්දේසි තේරීම්. ඒකට කිව්වා multiple selections. අංක 3යි තියෙන්නේ. අංක 3 පුනරීක්ෂණ සහිත පාලන ව්‍යුහ. පුනර්කරණය හරි වචනේ. පුනර්කරණය සහිත පාලන ව්‍යුහ. ඉතින් නැවත රිපිටේෂන් එකක් එක්ක එන දේවල්. ඒකට අපි කියනවා repetition control unit. repetition control unit. මේ තුන ලියා ගන්න. තේරීම් කියලා. දැන් අපි වැඩසටහන් ලිව්වා. ඒ අනුව තෝරමු මේවට ගැලපෙන වැඩසටහන මොකක්ද කියලා. හරි. ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි.
උපමාත්‍රකාව විදියට ගන්න simple selection කියන්නේ. උපමාත්‍රකාවක් විදියට ගන්න simple selection. සරල තේරීම්. සරල තේරීම් කියන කෙනා උපමාත්‍රකාව විදියට ගන්න. මට කියන්න සරල තේරීමකට වැඩසටහනක් අපි ලිව්වා. සරල කියනකොට ඔයාලට අදහස දැන් ඔළුවේ තියෙනවා. සරල කියන්නේ simple. හරිම පහසුවෙන් තෝරන්න පුළුවන්. හරිම පහසුවෙන් තෝරන්න පුළුවන් වැඩසටහන මොකක්ද අපි ලියපු? අද ලියපු වැඩසටහන් වලින් හරිම පහසුවෙන් තේරීමක් කරන්න පුළුවන් වැඩසටහන කවුද? කවුද සනුත්? ඔනෙත්‍ර කවුද? සිම්පල්ම කෙනා. අපි ලියපු වැඩසටහන් වලින් තේරීමක් කරනවා නම් සරලම තේරීම කරන්න තිබ්බ වැඩසටහන මොකක්ද අද ලියපු ඒ වගේ? කාසියක් සනුලි උඩ ඈ ආයි කියන්න කාසියක් උඩ දැමීම. අන්න හරි. ඒකේ තෝ තේරීම් කීයක් කරන්න තිබ්බද ඔයාලට? කියන්න. දෙකයි. තේරීම් දෙකයි. මොකද්ද තේරීම් දෙක? එකක් හෙඩ් එක සිරස, අනිත් එක ටේල් එක අගය. නේ? එහෙනම් ඒ වගේව මොනවද? සරල තේරීම්. තේරුණාද ඔයගලන්ට? ඔව් සර්. සරල තේරීමක්. මම දැන් ඔය වචන එකක්වත් බර වචන එකක්වත් කියන්නේ නැතුව වැඩසටහන ලියවුවා ඔයගලන්ට. වැඩසටහන ලියලා දැන් තමයි ඔළුවට දාන්න තියදී. එතකොට හොඳට තේරෙනවා. සරල තේරීම මොකක්ද? අපි ලිව්වා උදාහරණයක් කාසියක් උඩ දැමීම. සරල තේරීම කියලා උපමාත්‍රකාව ලිව්වද? උපමාත්‍රකාව ලියලා ලියන්න මේම සරල තේරීම යටතේ ලියන්න. එක් කොන්දේසියක් හෝ පවතින අවස්ථාවක එක් කොන්දේසියක් හෝ පවතින අවස්ථාවක අවස්ථා දෙකක් අතරින් එක් අවස්ථාවක් තෝරා ගැනීම. ඒක යටතේ රූලක් ඇරලා ලියන උදාහරණය මොකක්ද? කාසියක් උඩ දැමීමට අදාළ වැඩසටහන. රූලක් කරලා ලියන්න. මෙහිදී තෝරා ගනු ලබන කොන්දේසියේ සත්‍ය වන විට හා අසත්‍ය විට තෝරා ගැනීම් සිදු කරයි.
සිදු කරයි. ඒ කිව්වේ මොකක්ද ළමයි? සත්‍ය වෙනකොටයි අසත්‍ය වෙනකොටයි තෝරා ගන්නවා කිව්වේ මොකද්ද? අපි ඔකට ලස්සන වචනයක් දැම්ම ඉංග්‍රීසි අකුරෙන් මොකද්ද? සත්‍ය නම් true. ඒ කියන්නේ අර yes වුණා කියලා. true වුණා. සත්‍ය වුණා කියන්නේ true වුණා. yes නම් සත්‍ය එහෙම නැත්නම් true නම් condition එක අපි yes නම් ලිව්වේ මොකක්ද? අසත්‍ය නම් false වුණා. ඒ කියන්නේ කොන්දේසිය no කියලා ලිව්ව අවස්ථාව. තේරෙනවද? ඔව් සර්. මේකත් ලියාගන්න. සත්‍ය කියන්නේ true, ඒ කියන්නේ yes අවස්ථාව. අසත්‍ය කියන්නේ false, no අවස්ථාව. ඊළඟට මාතෘකාව බහු කොන්දේසි තේරීම්. ඊළඟ මාතෘකාව බහු කොන්දේසි තේරීම්. multiple selection. බහු කොන්දේසි තේරීම්. multiple selection. multiple selection. ඒ කියන්නේ තේරීම් එකකට වඩා වැඩි වෙනවනම්. තේරීම් ගණන එකකට වඩා වැඩි වෙනවා නම් අපි කියනවා එතනදී multiple selections වෙනවා කියලා. ඒ කියන්නේ අඩුම දෙකක්වත් තියෙනවා. ඒ යටතේ ලියන්න අවස්ථා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතරින් යම් කොන්දේසියකට හෝ කොන්දේසි කිහිපයකට යටත්ව එක් පිළිතුරක් තෝරා ගැනීම. මට උදාහරණ කියන්න ළමයි. මම උගන්වපු දේවල් වලින් මට උදාහරණ කියන්න. කොන්දේසි එකකට වඩා පරීක්ෂා කරනවා. හැබැයි අපි උත්තරය විදියට ගන්න එකයි. එක උත්තරයයි ගන්න. කවුද උදාහරණ? තනුලි කියන උදාහරණයක්. තනුලි ඔනෙත්‍ර කියන උදාහරණයක් අපි ලියපු ඒ වගේ. ගිය සතියේ ලියපු එකක් වුණත් කමක් නැහැ කියන්නකෝ. ළමයි සඳනි කියන්න බලන්න. කොන්දේසි අයගෙන ධාතු කැටේ පරීක්ෂාව. අන්න හරි. ධාතු කැට පරීක්ෂාව. ධාතු කැට පරීක්ෂාවේදී අපි ධාතු කැටේ උඩ ගහලා මේම උඩ දාලා දෙන්නෙක් අතර නම් ධාතු කැටේ වෙන්නේ කොන්දේසි කීයක් චෙක් කරනවද? දැන් මමයි මේ පෑන් දෙක ධාතු කැට දෙකේ අයිතිකාරයෝ මේ දෙන්න තමයි ධාතු කැට ගහන්නේ. මේක ඉස්සෙල්ලා ධාතු කැටේ උඩ දාලා අංකේ බලනවා. ඊළඟට අනිත් එක්කෙනා දාලා තියෙනවා. අංකේ බලනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මෙයාගේ අගයද කියලා බලනවා වැඩි වෙයි. වැඩි එක්කෙනාට මොකද උනේ? මුදල් හම්බ වෙනවා. මුදල් ගෙවනවා. ඒ කියන්නේ වැඩි එක්කෙනා තමයි තෝරාගන්නේ.
එතකොට අවස්ථා දෙකක් පරීක්ෂා කරා තෝරගත්තේ කවුද? වැඩි එක. තෝරගත්තේ වැඩි එක. අන්න ඒ වගේම කවුද? මල්ටිපල් සිලෙක්ෂන්. තේරුණාද? ඔව් සර්. හරි. ලියන්න. ධාතු කැටයක් උඩ දැමූ පසු ධාතු කැටයක් උඩ දැමූ පසු ධාතු කැටයක් උඩ දැමූ පසු එකේ සිට 6 දක්වා එකේ සිට 6 දක්වා එකේ සිට 6 දක්වා අගයන් ලැබේ ඒ එක් අංකය වෙන වෙනම පරීක්ෂා කර අවසානයේ විශාලම පිළිතුර පමණක් තෝරා ගනී. තේරෙනවද ඒක? ස්ක්‍රැච් දාපු කට්ටිය කවුද ඉන්නේ මෙතනින්? ළමයි ස්ක්‍රැච් දැම්මේ කවුද? ෆෝන් එකට හරි පරිගණකයට හරි සාගත සර්. සගත. නොදැපුවේ කෙනෙක් කවුද ඉන්නේ? කියන්න මං උදව් කරන්න අහන්නේ. දැම්මේ නැත්තේ කවුද? සනුත් දන්නේ නැතුව ඇති. සනුත් මේ ලින්ක් එක දාලා මං ලින්ක් එක සනුත් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දාන්න. විභවි දාගත්තද? තනුලි දාගත්තද? තනුලි දැම්මද? ඔව් සර්. ළඟට ඔනෙත්‍ර දාගත්තද? ඔනෙත්‍ර කියන දේ ඇහෙන්නේ නැහැ ඔනෙත්‍ර. සඳරි දාගන්න ඇති. දැම්ම නේද? ඔව් සර්. ලින්ක් එක ඉල්ලන්න. ඊට පස්සේ තව කවුද ඉන්නේ? පාතිමා දැම්මද? පාතිමා software එක දාගත්තද? software එක දාගෙන නැත්තම් මට කතා කරන්න. හරි මේ මං ගාව මේ දවස්වල තියෙන්නේ මේ Android ඒව ගම මට හිතා ගන්න බෑ මේකද කියලා. මං ගාව මේ app මේවා store එක තියෙන්නේ. Huawei store එකක් තියෙන්නේ. Google Play Store එකක් නෑ මගේ ෆෝන් එකේ. මේ Huawei store එකට තියෙන apps නෙමෙයි මේ Google Play Store එකේ තියෙන්නේ. අර ඒ හින්දා මට ඕගොල්ලන්ට check කරලා කියන්න පොඩි වෙලාවක් යනවා. හරි. හැබැයි එකම software එක මේවක දෙකක තියෙන්නේ. ෆෝන් එකටත් දාන්න පුළුවන්. ෆෝන් එකට දාපු අය ඉන්නවා නම් බලන්න මට විනාඩිය දෙන්න මම ෆෝන් එක ෂෙයා කරන්නම්. ෆෝන් එකට දැම්මනම් මෙන්න මේ ඇප් එක දාගන්න. මෙන්න මේ තියෙන ස්ක්‍රැච් ඇප් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ ඇප් එකෙන් සිම්පල් ප්‍රෝග්‍රෑම්ස් ගන්න පුළුවන්. සාමාන්‍ය සිම්පල් ප්‍රෝග්‍රෑම්ස් ගන්න පුළුවන්. මේ චූටි එකක් මම නිකන් ගහපු එකක්.
ඔයාලට සවුන්ඩ් ඇහෙනවද ළමයි? No sir. ළමයි සවුන්ඩ් ඇහෙනවද පූසා කෑ ගහන? මම රෙකෝඩ් කරලා No දාලා sir. තියෙන්නේ. මම රෙකෝඩින් එකක් විදිහට දැම්මේ මම කටින් කෑ ගහනවා. ඇහෙනව නේද ඒක? hello how are you nyau nyau ගන්නව නේද? මට ඇහෙනවද කියන්නකෝ? මගේ No සවුන්ඩ් ක්ලියර් sir. වෙනවද කියලා? ඇහෙනවනේ. හරි. ඔය වගේ චූටි චූටි ප්‍රෝග්‍රෑම්ස් ගන්න පුළුවන්. ඔය ඇහෙන්නේ නැහැ software සර් ඒක කියන එක. ඇහෙන්නේ නැහැ. මොකද? හරි. අහලා දෙන්න චූටි චූටි ප්‍රෝග්‍රෑම්ස් ටික දෙන්නම් මේ ඔයාලට මේ කියලා දෙනවා. මුලින්ම මම මේකට අදාළව ටියුට් එකක් දෙන්නම්. මේකට අදාළව මේ වැඩසටහන ප්‍රැක්ටිස් කරන්න ඕන හින්දා මෙයාගේ බටන්ස් අඳුර ගන්න ඕනේ අර වර්ඩ් එකේ වගේ බටන්ස් අඳුර ගන්න ඕන නිසා මම ඔයාලට මේකට දෙන්නම් මේ බටන්ස් අඳුර ගැනීම සඳහා ඔයාලට පොඩි ටියුට් එකක් දෙන්නම් හදලා තියෙන්නේ අද ඒක දානවා print කරගන්න පුළුවන් මම ඔයගලන්ට අද පෙන්වන්නම් මේ ටියුට් එක මේකේ අන්තිම කොටසත් ලියලෙමු අන්තිම කොටස ඉන්න මොකක්ද පුනර්කරණය සහිත පාලන ව්‍යුහ පුනර්කරණය සහිත පාලන ව්‍යුහ repetition control unit repetition control unit ඒකත් ලියන්නකො ඒකත් ලියලා මම අර ටියුට් එක පෙන්නන්නම් හරි repetition control unit එකක් ගත්තම repetition control unit එකක් ගත්තම ඔයාලා උදාහරණ දැක්ක ළමයි මොනවද උදාහරණ repetition control එකකට උදාහරණ මොනවද තිබුණේ කියන්න මොනවද repetition control එකට උදාහරණ තිබුණේ ළමයි ධාතු කැටේ පරීක්ෂාව. ධාතු කැටේ පරීක්ෂාව නැවත නැවත කරොත් හරි ධාතු කැටේ පරීක්ෂාවට අමතරව අපි ඔය අන්තිමට කර වැඩසටහන මොකද්ද වතුර මට්ටම පරීක්ෂා කරන එක මතකද වතුර මට්ටම පරීක්ෂා කරනකොට ඒක ඔටෝනේ වෙන්නේ ඒ කියන්නේ පාලන ව්‍යුහයක් තමයි තියෙන්නේ වතුර මට්ටම පරීක්ෂා කිරීමේදී තියෙන්නේ පාලන ව්‍යුහයක් control structure එක. එතකොට වතුර මට්ටම ඒක ඔටෝමැටික් නේ ක්‍රියා කරන්නේ. ඔටෝමැටික් කරන්නේ රිපීට් වෙනවා. එක දිගට රිපීට් වෙනවා. දිගින් දිගටම රිපීට් වෙනවා. අපි ඒක කර කර ඉන්න ඕනේද? මැනුවල් ස්විච් එක ඔන් කරන්න ඕනේද කොයි වෙලාවකවත් ගිහිල්ලා? ස්විච් එක ඔන් කළ යුතු නැහැ නේ ඔටෝ වැඩ කරනවා ඒ වගේ සිස්ටම් එකක් තමයි repetition control unit එකක් වෙන්නේ දැන් ධාතු කැටේ කියන එක නා අපට අවශ්‍ය නම් නවත්තන්න පුළුවන් නේ මේ වගේ එකක් නවතින්න ඕනේද නවතින්න නම් මොකද කරන්න ඕනේ අපි මැනුවල් ස්විච් එක වහන්න ඕනේ මැනුවල් ස්විච් එක වැහුවොත් සහ අර පරිපථයට කරන්ට් එක නොදී හිටියොත් තමයි මේක වැඩ නොකර තියෙන්නේ. තේරෙනව නේද? තේරෙනවද? Yes sir. හරි ලියන්න යටතේ. ඒ යටතේ ලියන්න යම් ක්‍රියාවලියක් පාලනයක්
සහිතව පාලනයක් සහිතව යම් කොන්දේසියකට දිගින් දිගටම ක්‍රියා කරයි නම් එය පුනර්කරන පාලන ව්‍යුහයකි. වෙනම ලියන්න මෙහි පුනර්කරණය අවසන් වන්නේ කිසියම් කොන්දේසියකට අනුවය. හරි වෙනම ලියන්න උදාහරණයක් ලෙස ටැංකියට වතුර පිරීමේ වැඩසටහන හරි ඊළඟට මම දෙනවා හෝම්වර්ක් එකක් මේක ගෙදරදී ලියලා මේකට අදාළ වැඩසටහනක් මට ලියලා ඇඳලා එවන්න ඕන. මේකට අදාළ මේ වැඩසටහන ප්‍රෝග්‍රෑම් එකට අදාළ ෆ්ලෝ chart එක ඇඳලා එවන්න. මේක මම ප්‍රායෝගික වැඩසටහනක් දෙන්න. මේ තියෙන්නේ පාරක් කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ පාරක්. මොන හන්දියක්ද මේ එතකොට? මේ මොන හන්දියක්ද ළමයි? හන්දියේ දාලා තියෙනවා කලර් ලයිට් එකක්. කලර් ලයිට් කියන ඒවා දන්නව නේද? කලර් ලයිට් කියන්නේ මාර්ග සංඥා. මෙන්න මාර්ග සංඥා හතරක් අයි කරලා දෙන්න. එතකොට මාර්ග සංඥාවක පාට කීයක් තියෙනවද? 3යි. මාර්ග සංඥාවක පාට 3යි. කොළයි රතුයි කහයි. රතු කියන්නේ මොකක්ද? ස්ටොප්. රතු කියන්නේ ස්ටොප්. රෙඩ් බල්බ් එක පත් වුණොත් ස්ටොප් වෙන්න ඕනේ. yellow නම් සෝදානම් වෙන්න. ඔව්. හැබැයි යන්න පුළුවන්ද? යන්න බෑ. green වුණොත් go. go එකක් තියෙනවා. green වුණොත් go වෙනවා. yellow වුණොත් waiting. යන්න බෑ. යන්න සූදානම් වෙන්න පුළුවන්. එක්කෝ යන්න සූදානම් වෙන්න පුළුවන්. නැත්නම් ආයෙ නවත්තන්න සූදානම් වෙන්න පුළුවන්. waiting එක. හරි මෙන්න මේක තමයි දැන් කොන්දේසි 3. රෙඩ් බල්බ් එක පත් වෙනවා නම් ස්ටොප් වෙන්න ඕනේ. yellow නම් waiting වෙන්න ඕනේ. green නම් යන්න පුළුවන්. දැන් මේ පැත්තෙන් තියෙනවා වාහන 4.
මේ වාහන හතරයි. මේක A මාර්ගය, B මාර්ගය, C මාර්ගය සහ D මාර්ගය. පාරවල් මම පාර කොටස් හතරකට බෙදන්නම්. මේ පැත්තට A, මේ පැත්තට B, මේ පැත්තට C, මේ පැත්තට D. ඔයාලා කරන්න ඕනේ හිතන්න ඕනේ මේ පාරේ ට්‍රැෆික් එකක් නැතුව, මේ පාරේ ට්‍රැෆික් එකක් නැතුව, ට්‍රැෆික් එකක් කියන්නේ මාර්ග තදබදයක් නැතුව මේ පැත්තට වාහන ටික යවන්නත් පුළුවන් වෙන්න ඕනේ, මෙහෙට යවන්නත් පුළුවන් වෙන්න. මේ දෙපැත්තට වාහන යනකොට මේ පැත්තටයි මෙහෙටයි වාහන යනකොට C පාරේ D පාරේ වාහන යන්න පුළුවන්ද? AB පාරේ විතරක් වාහන යනවා නම් CD පාරේ වෙලාව වාහන යන්න පුළුවන්ද? බැහැ. දැන් A පාරේ B පාරේ කොළ ලයිට් එක පත්තු වෙලා තියෙනවා නම් C පාරටයි D පාරටයි පත්තු වෙලා තියෙන්න ඕනේ මොකක්ද? රෙඩ් පත්තු වෙලා තියෙන්න ඕනේ. ඔයාලා දැනට හිතන්න C පාරෙන් B පාරට හරවන්නේ නැහැ. B පාරෙන් D පාරට හරවන්නේ නැහැ. ඊළඟට A පාරෙන් C පාරට හරවන්නේ නැහැ. A පාරෙන් D ට හරවන්නේ නැහැ. D ගෙන් A ට හරවන්නේ නැහැ. ඔයාලා දැනට වැඩසටහන ලියන්නේ ළමයි හරිම පුංචි දෙයකට මෙයා මේ පාරේ යනවා නම් මේ දෙන්නගේ යන්න බෑ. මේ දෙන්නගේ වාහන යනවා නම් මේකේ යන්න බෑ. මේ දෙන්නගේ වාහන ගියොත් මේ පාරේ යන්න බෑ. මෙන්න මේ කියපු දෙයට අදාළව වැඩසටහනක් ලියන්න. වැඩසටහනක් ලියලා මට එවන්න. ඊළඟ දවසේ අපි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න. හරි? මේක ඇඳ ගන්න ඉක්මනට. කොන්දේසිය මතකයිනේ. A එකයි B එකයි on නම් C එකයි D එකයි off වෙන්න ඕනේ. C සහ D on නම් A B off වෙන්න ඕනේ. උපකල්පනය කරනවා A පාරෙන් ගිහිල්ලා C ට වාහනේ හරවන්නේ නැහැ. A පාරෙන් ගිහිල්ලා D ට හරවන්නේ නැහැ. ඊළඟට B පාරෙන් ඇවිල්ලා D ට යන්නේ නැහැ. B පාරේ ඉඳලා ඇවිල්ලා මෙහෙට යන්නේ නැහැ. B පාරෙන් මේ රවුන්ඩ් අබවුට් එක ගහලා මේ වට රෝම ගහලා C ට යන්නේ නැහැ. එහෙම උපකල්පනය කරලායි ලියන්නේ. කලර් ලයිට් සිස්ටම් එකක් හදන්න. ලියාගත්ත ඇඳගත්තද? ඔව් සර්. ලියන්න සඳහන් කළ කොන්දේසි වලට අදාළව සඳහන් කළ කොන්දේසි වලට අදාළව සඳහන් කළ කොන්දේසි වලට අදාළව ගැලීම් සටහනක් අඳින්න. ගැලීම් සටහනක් අඳින්න. ගැලීම් සටහනක් අඳින්න. හරි. මේක හෝම්වර්ක් එකක් විදිහට කරලා එවන්න. මෙන්න මේකයි ළමයි ඔයගලන්ට ඊළඟට තියෙන ටියුට් එක. ඒ කියන්නේ ස්කෙච් වලින් මේ ප්‍රෝග්‍රෑම්ස් ලියන්න තියෙන එක. මේක මම ඔයගලන්ට දාන්නම්. මේ සරල ප්‍රෝග්‍රෑම්ස් ලියන්න ගන්නකොට කොහොමද තියෙන්නේ කියලා. මේක මම දාන්නම් ඔයගලන්ට අතරට. මේක print කරන්න. හරි. ස්ක්‍රැච් පටන් ගන්න විදිය කොහොමද කියලා එක හදලා තියෙන්නේ. ඕනම නොතේරෙන කෙනෙකුට සරලව ඉගෙන ගන්න පුළුවන්. මේක print out එකක් ගන්න ඊළඟ දවසේ පන්තියට කලින්. හරි නේද? හරි සර්. හරි. මම එහෙනම් අද ක්ලාස් එක නවත්තනවා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කතා කරන්න. මේ අරක ඉන්ස්ටෝල් කරගන්න බැරි අය. හරි. මේක මම එවන්නම් අද හවසට. හරි. ඒකේ තව පොඩ්ඩක් මට තියෙනවා අලුතෙන් කරුණු වගේක් දාලා ප්‍රශ්න ටිකක් ගන්න. එතනින් ඉවර වෙනවා. එහෙනම් කට්ටියටම ආයුබෝවන්.